සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. අවිනිශ්චිත වූ ලෝකයේ නිශ්චිත වූ එකම දේ නම් නිර්වාණ සැපතයි. ඒ නිවන් සැපත අපිට ළඟා කරගත හැකි වන්නේ උතුම් ශ්‍රී සද්ධර්මය අපි ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගත්තොත් පමණයි. ඒ සද්ධර්මයේ තුලින් අපිට නොවැස්සෙන අපිට ස්පර්ශ නොවන දේ සාකච්ඡා කරන කතාවත්වකරණයේ තුලින් සාකච්ඡා කරන විවාදාපන්න ධර්මදේශනා මාලාවේ විවාදාපන්න ධර්ම සාකච්ඡාවේ අද දවසේ වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. මීරිගම බෝතලේ කිනිතුලාගල ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ සිටයි මෙම වැඩසටහන මෙලෙසින් පටිගත කරමින් මුළු ලෝකයටම සංනිවේදනය කෙරෙන්නේ. ඒ වෙනුවෙන් අප කෙරේ මහත් අනුකම්පාවෙන් වැඩම කොට පදාළ මීරිගම බෝතලේ කිනිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කල්ගමුවේ සුධීරානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. මෙම් පින්කම සදා පින්වත් කීපේ දායකත්වයේ දරනවා. අපි සූදානම් වැඩසටහන අවසානයේදී මේ පින්වත් පිරිසගේ අරමුණු සදාහන් කරමින් පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්න. අපි ගිය සතියේ සාකච්ඡා කළේ මේ නිවන් මාර්ගයට ගමන් කරන විට මාර්ගඵල අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒට දුර්මතධාරීන් විවිධ දේ ප්‍රකාශ කර තිබුණත් එය ඛණ්ඩනය කරමින් යහපත් සහ නිවැරදි දේ සමාජගත කරන්නට කරුණු කිහිපයක් පදනම් කරගනිමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට ගිය සතියේ ඒ කරුණු මනාව පැහැදිලි කර දුන්නා. අපි සූදානම් එහි ඉදිරි දිගුවක් සාකච්ඡා කරන්නට අද දින ඊට ප්‍රථමයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේටම ආරාධනා කරනවා ගිය සතියේ සාකච්ඡා කළ දේ පිළිබඳව ප්‍රවේශයක් ලබා ගන්නට. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. අදත් සුපුරුදු ආකාරයෙන් බෞද්ධ මාධ්‍ය සමග කතාවස්තු ප්‍රකරණය හරහා විශ්ලේෂණය වන විවාදාපන්න දහම් වැඩමුළුව සමග ඒකාත්මී වෙන දේශීය විදේශීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් එකී වැඩසටහනට මේ විදිහට අපි ප්‍රවේශයක් ගන්න බලාපොරොත්තු වෙන අතර මේ වකවානුවේ අපි හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ ඒක සමහර විට ඒ රෝගය තමාටම අත්දැකීමක් වශයෙන් නොලැබිච්ච අයට තමාගේ ඥාති හිතයිෂී කෙනෙකු හරහා තමන්ට නොදැනිච්ච කෙනෙකුට සමහරලාවට අපි මේ කාලේ බණක් පටන් ගන්නකොට මේ වගේ සාකච්ඡාවක් පටන් ගන්නකොට ඊළඟට සාමාන්‍ය නාලිකාවක් කරා පටන් ගන්නකොට අනිවාර්යයෙන් මේ රෝගීන් මතක් කරලා ඒ රෝගීන්ගේ සමීපතමයන් මතක් කරලා අපි ආශිර්වාදයක් කරනවා. ඒක ඒ අත්දැකීම සමීපව නොදැනිච්ච කෙනෙකුට සමහරට ඒක වැඩක් නෑ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක වැඩක් තියෙනවා. ඒ කියන්නේ අප ගැන හිතනවා දැන් හැම වැඩසටහනකදීම හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම මේ ගැන මතක් කරනවා කියනකොට ඒ රෝගයට ගොදුරු වෙච්ච අර සමීපතමයන් ඊළඟට ඒ රෝගේ අපි දැන් බලන්න දැන් ඔය සාමාන්‍ය මාධ්‍ය සමාජ මාධ්‍ය ජාලාවල දැන් ඔය රෝගීන්ට ප්‍රතිකාර කර වෛද්‍යවරු හෙදියන් ඒ ඔක්කොම හැකතිලා මම දැක්කා ඊයේ මට එක්කෙනෙක් පෙන්නනවා මේ ඒගොල්ලෝ සින්දුවක් කිය නටනවා. ඒ කියන්නේ අර මොකද අර රෝගීන්ගේ මනස වෙනස් කිරීමට දැන් සාමාන්‍ය කෙනෙකුට හිතේ මේ මොන විකාරයක්ද මේ නෑ විකාරයක් නෙමෙයි. ඇත්තෙන්ම අපි නැටුම් ගැයුම් වැයුම් අහනවා බලනවා නෙමෙයි. නමුත් ඒක අවශ්‍යයි. හැමෝම එක මට්ටමකට මනස් හදලා නැහැ. ඒ නිසා හැමදෙනා එක විදිහටම හිතන්න යන්නට එපා. ඒ නිසා ඒ හැම මම පස්සේ බැලුවා ඒක යටින් දාලා තියෙන හදිස්සියක ලැබිච්ච එකක් හැම එකේම තියෙන්නේ මිහිපිට දෙවිවරු. ඕක තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තනේ. ඉතින් ඒ නිසා මේ වකවානුව අපි මේ වගේ වැඩසටහනක් ආරම්භයේදී අවසානයේදී අනිවාර්යයෙන් මේ අපේ මිනිසුන් පිළිබඳව මතක් කිරීමක් ආශිර්වාද කිරීමක්
ඒවට අපකැප වෙලා ඉන්න වෛද්‍යාංශර අපේ රටේ වේවා මොන රටේ වේවා ජීවිතයත් මරණයත් අතර සටනක් කරන ඒගොල්ලෝ අපට බෑ කියලා අයින් වුණොත් මොනවා කරන්නද? ඉතින් ඒ නිසා මේ හැමදෙනාම සිහිපත් කරලා රෝගීන්ගේ ඥාතීන් ඒ වෛද්‍ය ප්‍රතිකාර කරන උදවිය ඒ හැමදෙනාමත් මතක් කරලා මියගිය ඥාතීන්ට පින් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරලා රෝගී තත්වයෙන් ඉන්න අයට සුවපත් භාවය ලැබේවා කියලා අපි කියනකොට ඒගොල්ලන්ට මේක ඇහෙනවා නම් ඒගොල්ලන්ට ඒක ලොකු දිරියක් වෙනවා. අපේ කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඕනෑම විපත්තියකට මහා දැවැන්තෙක් වාගේ ඉදිරිපත් වෙලා ඒ කටයුතු කරනවා. අපේ වර්තමාන ස්වාමීන් වහන්සේත් කරනවා. ඊටත් වඩා කුසල ධම්ම ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් ශාසනිකව අත්දැකීම් තිබිච්ච නිසා උන්වහන්සේ ලොකු භූමිකාවක් ගොඩනගාගෙන හිටපු නිසා කාලයක් යනකොට බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේටත් එහෙම ගොඩනැගෙයි. නමුත් අර කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ලොකු පරාසයක් නියෝජනය කරලා උන්වහන්සේගේ මහා පෞරුෂයක් තිබුණා. මේ වගේ විපත්තිකර අවස්ථාවලදී පුදුම විදිහේ කැපකිරීමක් සිද්ධ කළා. ලෝකයට සහනයක් සැලැස්සුවා. ඉතින් ඒ නිසා අපි මේක මතක් කරන එක පැත්තකින් අපේ නායක හාමුදුරුවන්ටත් උපහාරයක් වාගේ වෙනවා. මොකද උන්වහන්සේ අපි දැක්කා නියං අවස්ථාවලදී සුනාමි අවස්ථාවලදී අනෙකුත් ඔය උවදුරු අවස්ථාවලදී ආපදා අවස්ථාවලදී කැපවෙන කැපවීම අපි දුටුවා. ඒ නිසා අපි බෞද්ධ මාධ්‍ය ජාලය කියලා කියන හුදෙක් බණ කියනවා පමණක් නෙමෙයි මිනිසුන්ගේ හිතේ දුකට මෙන්ම කයේ දුකටත් වැඩ කරන පොදු ආයතනයක් බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක්. ඒ නිසා ඒ ගැන මතක් කරමින් තමයි අපි හැමදාම මේක පටන් ගන්න. ඒ නිසා ඒ කොවිඩ් රෝගීන් මිය පරලෝකීය ඥාතීන්ට ඉතා ඉක්මනින් අජරාමර සුවය අත්පත් වේවා. ඒ රෝගී තත්වයෙන් සිටින හැමදෙනාම නිදුක් වෙත්වා. ඒ ප්‍රතිකාර කරන අයට මොනම ආකාරයකින් කිසිම කරදරයක් බාධාවක් හිංසාවක් නොම වේවා. හැමදෙනාටම පරම නිරෝගී සුවය වූ නිවන් සුව අවබෝධය දක්වාම ඒ කරන සත්කාරයන් පාරමිතා වශයෙන් ගිනානෝපස්ථාන පින්කම් වශයෙන් උපකාර වේවා කියන මෛත්‍රී පූර්වාංගම ආශිර්වාදයේ පළමු කොට තබමින් අපි අදත් අවතීර්ණ වෙනවා විවාදාපන්න දහම් වැඩමුළුවට. එතකොට ඇත්තට දැන් අපි එදා මේ වචන ටික පිළිබඳ විග්‍රහයක් පමණක් වාගේ තමයි පහුගිය සාකච්ඡාවේදී කළේ. ඒක අභිධර්මයේ මූලික સિદ્ધාන්ත ඉගෙන ගත්තු මාතෘකාර ස්වරූප ධම්ම සංගණී විභංග ධාතු කතා ඉගෙනගෙන ආපු කෙනෙකුට නම් එච්චර ලොකු වැදගත්කමක් නැති වෙයි. නමුත් සාමාන්‍ය කෙනෙකුට ඒ ටිකත් අවශ්‍ය කරන නිසා තමයි අපි ඒකට වැඩි පරාසයක් කාල පරාසයක් දුන්නේ. නමුත් ඔතනින් අතරවීම නෙමෙයි. ඒ කාරණා ටික ඒ මාතෘකා ටික තේරුම් ගැනීම නෙමෙයි. ඒ තේරුම් ගත්තට පස්සේ ඊළඟ අදියර තමයි කතාවස්තු ප්‍රකරණේ හපංකම පෙන්වන්නේ. කතාවස්තු ප්‍රකරණයෙහි ආකෘතිය පෙන්වන්නේ සන්දර්භය පෙන්වන්නේ කතාවස්තු ප්‍රකරණයෙහි අවශ්‍යතාව පෙන්වන්නේ ඊට පස්සේ එන කාරණා මතින්. හැබැයි ඒ කාරණා මේකේ සියල්ලෙන් සියල්ල විස්තර කරලා නැහැ. මොකද කසුන් මේ වගේ පොතක් අපි ඉවර කළා. ඒකෙදී අපි සම්පූර්ණයෙන්ම එන ණය ක්‍රම පිළිබඳව මුල් පාඩම් 5ක් වාගේ යනකල් අපි නැවත ආවර්ජනය කරමින් අට්ටක නිග්‍රහ කියලා කොටසකට සුද්ධ සච්චිකට්ඨ ආදී ඒ සච්චිකට්ඨ 4කට බෙද අපි විග්‍රහයක් කළා. ඉතින් ඒ තැන් වලට මේක සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙන්නට ඕනේ. දැන් අපි නමුත් දැන් මෙතන සාමාන්‍ය මතභේදයක් දුරලීමට මේක හේතු වෙන නිසා මේ හරිය මේ විදිහට තේරුම් ගත්තත් අවඩක් නම් වෙන්නේ නැහැ. දැන් මේ අපි එදා කියපු කාරණා ටික කෙනෙක් තේරුම් ගත්තා කියලා අවඩක් නම් වෙන්නේ නැහැ. හැබැයි වඩාත් ඵලදායී වීමට නම් අර මුල් කියපු ණය ක්‍රම වලට මේ කියවෙන સિદ્ધාන්ත ගැලපෙන්නේ කොහොමද? ඒවා ඒ තැන් වලට අහුරලා අවබෝධ කර ගැනීම හැකියාව තියෙන්නට ඕනේ. දැන් අපි එහෙමනම් අද එදා අපි නතර කරේ මාතෘකා පද 17ක් හෝ 18ක් හෝ විග්‍රහ කරලා දැන් ඒකේ අපි කෙලින්ම කිව්වේ මේ විතණ්ඩවාදී අයට අදහසක් තිබුණේ රාගේ නැත්තම් කොහොමද මිදෙනවා කියලා කියන්නේ. කියලා දැන් සෝවාන් මාර්ගසිතේ රාගය නැහැ. සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගසිතවල රාගය නැහැ. ඉතින් රාගය නැත්තම් මොකද්ද මිදෙනවා කියන්නේ? තියෙන දෙයකින් මිදෙන්නට ඕන. නැත් දෙයක මිදෙන්න දෙයක් නැහැනේ. කියන තර්කේ තමයි ගෙනාවේ එතකොට. එතකොට එහෙමනම් දැන් එහෙම ගන්නකොට එහෙමනම් දැන් රාගසහිත සිත්
8ක් තියෙනවා. දැන් ඉදිරියට මේක තව විස්තර වෙනවා ද්වේෂ සහිත සිත් පිළිබඳව, මෝහ සහිත සිත් පිළිබඳව වෙනවා. මොකද අකුසල් සිත් 12නේ සියලු අකුසල්නේ ප්‍රහාණය කරන්නේ. ඔය සෝවාන් ආදී මාර්ග සිත් 4ෙන්ම කරන්නේ අකුසල් ඒ මට්ටමට ප්‍රහාණය කරන එක තමයි කරන්නේ එතකොට. එතකොට එහෙමනම් දැන් සෝවාන් මාර්ග සිතෙන් අකුසල් ප්‍රහාණය කරනවා නම් සකෘදාගාමී ආදී මාර්ග සිත් වලින් අකුසල් ප්‍රහාණය කරනවා නම් ප්‍රහාණය කරන්න එක තියෙන්න ඕනේනේ. එතකොට එක ප්‍රශ්නයක්. එතකොට එන සෝවාන් මාර්ග සිතේ මේ අකුසල් තියෙනවද? නැහැ. එතකොට සෝවාන් මාර්ග හිතට මෙහා පැත්තේ ගෝත්‍ර බුසිත තියෙනවා. විදර්ශනා කරලා සංසාරේ සෝවාන් මාර්ග හිත ලැබෙන්නේ ඊළඟ චිත්තක්ෂණය කියලා. ඊට මෙහා පැත්තේ ගෝත්‍ර බුසිත. ඒ කියන්නේ පෘථුග්ජන ගෝත්‍රේ මඩිනවා කියන එක ආර්ය ගෝත්‍රයට එනවා කියන එක. එතකොට දැන් ඒකද එහෙනම් මේ අකුසල් හිත. එහෙම නැත්නම් මේ ඊට මෙහා පැත්තේ තියෙන පරිකාරෝපචාර අනුලෝම තියෙනවනේ. ඒ සිද්ද නෑ. ඒත් නෙවෙයි අකුසල් සිත්. එතකොට සෝවාන් මාර්ගසිතේ දෙතකොට සෝමනස්සගත දිට්ඨිගත සම්පිත අසංකාරික ආදී සිත් තියෙන අකුසල් සිත්. ඒත් නෑ. ඔන්න ඕක තමයි තර්කගෙන ආවේ. එතකොට දැන් එක තමයි ප්‍රශ්නයක්. දැන් ඔක ඔය වගේම හිතන්න පුළුවන් කෙනෙකුට අපි කියනවා දැන් සෝවාන් ආදී මාර්ගසිතවල සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන. ඒ කියන්නේ වැරදි වචනයෙන් වැළකෙනකොට, වැරදි ක්‍රියාවලින් වැළකෙනකොට, වැරදි ජීවිකාවෙන් වැළකෙනකොට ඒ වැළකීම කියන ශක්තියින් සෝවාන් මාර්ගසිතේ, සකෘදාගාමී මාර්ගසිතේ, අනාගාමී මාර්ගහිතේ, අරහත් මාර්ගහිතේ මේ විරති තුනම වැඩ කරනවා කියලා කියනවා. එතකොට දැන් මේ වෙලාවේදී මේකෙන් වැළකෙනවා කියලා එකක් තියනවාද දැන්? දැන් අපි ගත්ත සෝවාන් මාර්ගහිතේදී කරන්නේ දුක්ඛ සත්‍ය පිරිහිඳ අවබෝධය ආදී වශයෙන් එහෙම නිවන් අවබෝධ කිරීම. එතකොට දැන් දුක්ඛ සත්‍යයි ඔක්කොම එතකොට මේ මනස එතකොට වැඩ කරනවද? වැඩ කරන්නේ නැහැ. එතකොට මනස මොකක්ද? සෝවාන් මාර්ග චිත්තය, සකෘදාගාමී මාර්ග චිත්තය, අනාගාමී මාර්ග චිත්තය, අරහත් මාර්ග චිත්තය. එතකොට මේකෙන් මොකද්ද ඒතර ප්‍රහාණය කරනවා කියලා කියන්නේ? ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අකුසල් සිත් 12 අරගෙන ඒකේ තියෙන දිට්ඨි සම්පයුත්ත මිත්‍යා දෘෂ්ටිය හා යෙදිච්ච අකුසල් සිත් 4ම නැති වෙනවා. ඒතර මේ අය තර්ක කරන්නේ නැති වෙන්න ඒ වෙලාවේ වැඩ කරනවද? නැති වෙන්න ඒ වෙලාවේ වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒ මානසික පරිවර්තනය සිද්ධ වීමත් එක්කලා ඒවා ආය වැඩ කරන්නේ. ඒ අකුසල් ආය වැඩ කරන්නේ. ඒකයි ඒ නැති වෙලානේ එතකොට. එතකොට ඒ නැති වෙලා තමයි එතකොට. ඒ වෙලාවේ ඉදිරියේම අවශ්‍ය කරන්නේ එක්කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්න. දැන් අපට බැරිය සාමාන්‍ය භෞතික වශයෙන් ගන්නකොට අපි යම් ආයතනයකින් කෙනෙක් හිතුමතයස් කරලා දානවා. එතකොට එයා ඉස්සරහම ඉන්න අවශ්‍යකමක් නැතර එයා ප්‍රතික්ෂේප කරලා දැම්මා. අන්න ඒ වගේ තමයි මේක හරිය සියුම් තැනක්. එතකොට අර දැන් අකුසල් එහෙම ප්‍රහාණය වෙනවා වගේම අර කියන ප්‍රාණඝාත ආදී, මුසාවාද ආදී, මිත්‍යාවෙන් ජීවත් වීම ආදී ඒවා අරමුණු නොවුනට ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම ඒ ජීවිතයට බද්ධ වෙනවා. ඒ සෝවාන් ආදී තත්වයටපත් වෙනකොට ඒක සම්පූර්ණ. ඒකට කියන්නේ සමුච්ඡේද මේ සම්පත්ත විරතිය කියලා. සම්පත්ත විරතිය කියලා කියන්නේ ආය කවදාවත් මුසාවාද ආදී, ප්‍රාණඝාත ආදී තත්වයටපත් කරන්නේ. හැබැයි එහෙම කියලා ඒ ටිකේ වෙලාවේදී ප්‍රාණඝාතයෙන් වැළකීම අරමුණු කිරීම, සොරකමින් වැළකීම අරමුණු කිරීම, කාමයේ වරද හැසිරීමෙන් අරමුණු කිරීම එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ක්‍රමයට තමයි මේක තේරුම් ගත යුත්තේ. ඉතින් ඒ හරි සියුම් තැනක් එතකොට. දැන් මේක කොච්චර වැදගත්ද කියලා කියන්නේ කෙනෙකුට ගොඩක් හිතන්න තියෙනවා. මේක මේ මට හිතෙනවා අපි දැන් මේ කියාගෙන ආපු වගේ ඊටාම මේ වැදගත්ම සියුම්ම ධර්මකාරණයක් මෙතෙන් අපට මේ මතු කරලා දෙන්නේ, ස්පුට කරලා දෙන්නේ. ඉතින් එතකොට දැන් මේකේ මේ කියාගෙන එනවා. දොන්න බලන්න දැන් අපි දෙවෙනි අංකයට එනවා කසුන්. ඔම ඇවිල්ලා දැන් සපස්සං චිත්තං විමුච්ඡති පස්සෝච චිත්තංච උභෝ විමුච්ඡanti इति කියලා කියනවා. ඒක අතන සරාගං චිත්තං විමුච්ඡති කියලා කියවනේ. මෙතන සපස්සං චිත්තං, සපස්සං කියලා පස්ස චෛතසිකය. රාගය කියන්නේ චෛතසිකයක්නේ. ස්පර්ශය කියලා කියන්නේ චෛතසිකයක්. ඒතර මේ ස්පර්ශය සහිත සිතද මිදෙන්නේ කියලා අහනවා. එතකොට ඊළඟට පස්සෝච චිත්තංච උභෝ විමුච්ඡanti इति. ස්පර්ශයයි සිතයි දෙක මිදෙනවද කියලා අහනවා. එතකොට දැන් මේ කියන්නේ
ඒ රාගාදී සිත්වල පවතින දැන් මේ ප්‍රකටව පේන්නේ මේ රාගාදී ප්‍රකටව පේන්නේ අකුසල් ටිකනේ. නමුත් ඒ සිත්වල වැඩ කරන තවත් චෛතසික තියෙනවා. පස්සේ තියෙනවා, වේදනාව තියෙනවා, ආදී වශයෙන් තවත් ඒකාන්ත අකුසල නොවන චෛතසිකක් තියෙනවා. ඒතර ඒවත් මිදෙනවද කියලා අහනවා. ඒකයි මේ කියන්නේ. එතකොට ඔව් කියනවා, ඔව් කියලා කියනවා. පරවාදීන් කියන ඔව් කියලා කියනවා. සරාගං චිත්තං විමුච්ඡති. එතකොට දැන් එතකොට ඒ වෙලාවේදී ඒ සිතත් එක්ක වැඩ කරන අනිත් ධර්මතා මිදෙනවා කියලා කියනවා. දැන් අපි ගත්තොත් රාග හිතත් එක්කලා ලෝභ හිතත් එක්ක වැඩ කරන පස්සාදිය. ඒවා ඒකාන්ත අකුසල් නෙවෙයි. ඒවා කුසල් හිතවලත් වැඩ කරනවා. දැන් ඒක මිදෙනවා කියලා කියනවා. ඒක නැති වෙනවා කියලා කියනවා. මේගොල්ලෝ කියන්නේ ඒ සෝවාන් ආදී මාර්ගහිත නැහැ කියන එක නෙමෙයි කියන්නේ. එතනදී රාග ආදී දුරු වෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔය මේ සකවාදීන් අහන්නේ අර විදියට එතකොට ඒ වෙලාවේදී මේ ස්පර්ශ සහිත සිතත් මිදෙනවාද? ඒකේ ස්පර්ශ කරවේ සාමාන්‍ය ඒ හිතේ වැඩ කරන අකුසල හිතේ වැඩ කරන ස්පර්ශචෛතසිකය. ඉතින් හරි මේක හරි සියුම් තැනක් එතකොට. ගොඩක් මේක කල්පනා කරන්න ඕනේ මාතෘකාවක් මූලික දැනුමත් එක්කලා. එතකොට ඒගොල්ලෝ එක නෑ කියලා කියනවා. හැබැයි මේ පළවෙනි ප්‍රශ්නේ නෙවෙයි දෙවෙනි ප්‍රශ්නේ නෙවෙයි දෙකෙන්ම හැවි සපස්සං චිත්තං විමුච්ඡති කියන එකයි සරාගං චිත්තං විමුච්ඡති කියන එකයි එකම උත්තරේ ලැබිය යුත්තක්. හැබැයි මේගොල්ලෝ රාගය කියලා කියනකොට ඒකෙදි කෙලින්ම ගන්න අර ඒ ලෝභ හිතේ වැඩ කරන රාගය. පස්සේ කියලා ගන්නකොට ඒගොල්ලන්ට ඒක ලෝභ හිතේ වැඩ කරන පස්සෙත් ප්‍රහාණය වෙනවනේ. අන්න ඒක නෑ. එතකොට ඒක තමයි ඒගොල්ලෝ මෙතනදී මේ කියන්නේ එසේ නොකිය යුතුයි කියලා කියනවා. ඒකයි. ඔන්න ඕක තමයි ඕකේ විස්තර කරන ක්‍රමය. ඊළඟට ඒක අමුතුවෙන් කියන්න දෙයක් ඇත්තේ නෑ. වේදනාව සහිත රාගය, වේදනාව සහිත සංඥාව ආදී වශයෙන් මේ විදිහට මේ විස්තර කරගෙන යනවා. ඒ කියන්නේ පංචස්කන්ධයම සම්බන්ධ කරලා ගැනීමක් තමයි එතන. පස්සේ කියනකොට ඒකේ සංස්කාරස්කන්ධය, සවේදනං කියනකොට වේදනාස්කන්ධය, සසඤ්ඤං කියනකොට සංඥාස්කන්ධය සහිත, සචේතනං කියනකොට එතනත් සංස්කාරස්කන්ධය. ඔන්න ඔය ටික තමයි අරගෙන එහෙම ඒ අවස්ථාවවලදී දැන් මේගොල්ලෝ කියනවා නම් ඒ රාග සහිත සිත මිදෙන්නේ නැහැ කියලා, පස්ස සහිත සිතත් මිදෙන්නේ නැහැ කියලා ගන්නට ඕනේ. නමුත් මේගොල්ලෝ කියන ඒක එහෙම නොකිය යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ එකම ප්‍රශ්නෙට මේගොල්ලෝ උත්තර දෙකක් දීම තමයි කරන්නේ. ඉතින් දැන් මම මේක ලොකු විස්තරයක් කළා. ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට තවත් මොනවා හරි මේකේ ගැඹුරක් තවත් මේක විස්තර කරගත යුතු නම් පමණක් මම විස්තර කරන්න නැත්නම් මොකද මම නැවත එකම දේ කිව්වා වගේ සමහරවල්ලාට තේරිච්ච කෙනෙකුට හිතෙන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් ওই විදිහටම තමයි ඔය පස්වෙනි අංකෙත් යන්නේ ඒ ආකාරයේ. රාගාංච චිත්තන මේ දෙක මනෝභාවයන් දෙක රාගයයි සිතයි දෙකම මිදෙනවාද යනාදී වශයෙන්. ඊළඟට 6 වෙනි අංකයට යනකොට ඒකේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සදෝසං චිත්තං. එතනත් කියන්නේ ඉතින් ඒගොල්ලෝ කියන්නේ ද්වේෂය නැත්තම් ඉතින් ද්වේෂයෙන් මිදෙන්න හිතක් නැහැනේ කියලා. එතකොට ද්වේෂය සම්බන්ධ කරලත් අර රාගය සම්බන්ධ කරපු ණය ක්‍රම ටික එහෙම මෙනවා. ඊළඟට මෝහය සම්බන්ධ කරලත් ඒ ටික ඒ විදිහට මෙනවා. එහෙම තමයි ඒකේ යන ක්‍රමේ. ඊට පස්සේ ආයෙ මොකුත් නැහැ. ඔතනින් හමාර වෙනවා. හැබැයි අන්තිම අවස්ථාවේදී පරවාදීන් ප්‍රශ්නයක් අහනවා. නවත්තබ්බං සරාගං සදෝසං සමෝහං චිත්තං ඔක්කොම එකතු කරලා. රාගය සහිත, ද්වේෂය සහිත, මෝහය සහිත සිත මිදෙනවා කියලා නොකිය යුතුද කියලා අහනවා. එතකොට ඔව් කියලා කියනවා. එතකොට මේ පරවාදීන් අහනවා එහෙමනම් මේ රාගය පහ වූ, ද්වේෂය පහ වූ, මෝහය පහ වූ නික්ලේශී සිතද එතකොට මිදෙන්නේ කියලා අහනවා. හරි තර්කයක්. එතකොට මොකද හේතුව දැන් සෝවාන් මාර්ග සිතේ කෙලෙස් මොකක්වත් නැත්තම් මේගොල්ලෝ අහන්නේ එතකොට දැන් සෝවාන් මාර්ග සිතෙන් මේ අහන්නේ එතකොට මේ එහෙනම් පිරිසිදු සිත මිදෙන්නේ කියලා අහනවා. මොකද සෝවාන් මාර්ග සිතේ තේරවාදයට අනුකූලව රාගාදී කෙලෙසුන් මොකක්වත් නැහැනේ. හැබැයි ඒ මාර්ග හිතේදී කෙලෙස් දුරු වෙනවා කියලා කියනවා. මේගොල්ලෝ මුලින් ඉඳලාම හැවේ කෙලෙස් දුරු වෙන්න තියෙන්න එපායි. ඔය ප්‍රශ්නේ නැහැ. එතකොට දැන් මේගොල්ලෝ ඒක තමයි මේ අහන්නේ මේ රාග සහිත සිත, ද්වේෂ සහිත සිත, මෝහ සහිත සිත මිදෙනවා කියලා නොකිය යුතුද කියලා අහනවා. එතකොට කියනවා ඔව් කියනවා. මොකද මේ සකවාදීන් කියන්නේ. ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මේ සිත්වල රාගය නැති නිසා එහෙම කියලා කියනවා. එතකොට කියනවා මේ එහෙනම් ඉතින් මේ රාගය නැති, ද්වේෂය නැති, මෝහය නැති නික්ලේශී වූ සිතද මිදෙන්නේ
කියලා අහනවා. නික්ලේශී සිත යමුතුවේ මිදෙන්න දෙයක් නැහැනේ. ඔන්න ඕක තමයි අන්තිමට තර්කයේ ගියේ. මේගොල්ලෝ හැම වෙලාවෙම බැලුවේ ක්ෂය වෙනවා නම් ඒ වෙලාවේ විද්‍යමාන විය යුතුයි. සෝවාන් මාර්ග සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගසිත වලින් කෙලෙස් ක්ෂය වෙනවා නම් මේගොල්ලෝ කියන්නේ සකවා පරවාදීන් ඉන්නේ. එහෙම නම් ප්‍රහාණය වෙන්න තියෙන්න ඕනේනේ. ඒ වෙලාවේ ඒ චිත්තක්ෂණයේ තිබිය යුතුයි. ඔන්න ඔය මතවාදය තමයි ඒගොල්ලන්ගේ තිබුණේ. නමුත් එතනම තිබිය යුතුයි කියලා එකක් ඇත්තේ නැහැ. ඒකට අවශ්‍ය කරන පසුබිම ගලවලා දැම්මනම් ඊට පස්සේ ඒක නැහැ කියලා ඒ වෙලාවේ පෙනුමට නොතිබුණාට ගලවලා දැම්මට පස්සේ ඒක නැහැ කියලා කියනවා. ඔන්න ඔක තමයි ඒ කතාවේ සමාප්තිය. මට මේක හරි සියුම් කතාවක්. ඒ කියන්නේ හරි වැදගත්. මාත් ගොඩක් දේවල් මේ උගන්ලා තිබුණාට මෙතනින් තවත් අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා මට කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපට මේ වනතෙක් පැහැදිලි කරලා දුන්නේ මේ මාර්ගඵල ලැබීම පිළිබඳව අධර්මවාදීන් විවිධ මත පළ කර තිබෙනවා. ඒවා කෙසේද නිවැරදි ලෙස සමාජගත කරන්නේ, කෙසේද ශ්‍රාවකයා අය නිවැරදි ලෙස ග්‍රහණය කරගත යුත්තේ පිළිබඳවයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නේ. අපි සූදානම් ඊළඟ පියවරට යන්නට. මේ විශේෂම ඊළඟ පියවරේදී සාකච්ඡා කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මේ සෝවාන් මාර්ගයේදී ක්ෂය වෙන අකුසල් පිළිබඳව අධර්මවාදීන් විවිධ මත පළ කරා. නමුත් ක්ෂය වෙන අකුසල් කුමක්ද? ඒවා නිවැරදි ලෙස අර්ථ ගැන්වෙන්නේ කෙසේද පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට මෙතෙන් සිට පැහැදිලි කරන දෙන්න ඉතාමත් ගෞරවයි. මේකට කියන්නේ විමුච්ඡමාන කතා කියලා. විමුක්ති කියලා කියන්නේ මිදුණු. දැන් විමුච්ඡමාන කියලා කියන්නේ එක වර්තමාන කාලික කෘදාන්තයක්. මිදෙනු ලබන්නා වූ මිදෙමින් කියන අර්ථය තමයි විමුච්ඡමාන කියන එකේ විමුච්ඡන්තෝ විමුච්ඡමානෝ අර්ථය එකයි. දැන් මේක කියන්නේ දැන් අපි මුල් කතාවේදී පහුගිය සාකච්ඡාවේදී අපි කළා මේ කෙලෙස් වල ප්‍රහාණය කරන ක්‍රම තුනක් තියෙනවා කියලා. ඒ කියන්නේ තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය කියලා අපි කියවා. ඒතර තදංග ප්‍රහාණය කියලා කියන්නේ සාමාන්‍ය දාන ආදී, සීලාදී, ඒ වගේම විදර්ශනා භාවනා අවස්ථාව. ඒ අවස්ථාවවලදී කෙලෙස් යටපත් කරන ක්‍රමය අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරලා හරි එහෙම නැත්නම් වෙනත් අරමුණක් කුසල් වශයෙන් දාන ආදී කටයුත්තක් ආදී රැගෙන හිතේ කෙලෙස් පහළ වෙන්න දෙන්නේ නැතුව ඒ සුළු මොහොතට කෙලෙස් යටපත් කරලා අලෝභ ආදී සමමුල් වෙච්ච චේතනා පහළ කරන අවස්ථාවට කියන්නේ තදංග ප්‍රහාණය කෙලෙස්. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ ධාන ආදී ලබාගෙන දිගු කලකට කෙලෙස් පහළ නොවෙන්නට වග බලා ගන්න එකට ප්‍රථමාදී ධාන. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ විශේෂයෙන් අර තදංග අවස්ථාවෙන් කෙලෙස් විදර්ශනා භාවනාවෙන් යටපත් කරනවානේ. අන්න ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් කවදා නමුත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග සතරෙන් කෙලෙස් ප්‍රහාණය කිරීම. ඒකට කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය කියලා. එතකොට සමුච්ඡේද ප්‍රහාණයට ආය භාග තුන් කාල් ඒ කොටස් නැහැ. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ ඒ මාර්ගයෙන් යම් කෙලෙසයක් ක්ෂය වුණා නම් ආය ඒ මට්ටම එන්නේ නැහැ. දැන් මේකෙත් ඒක තමයි විස්තර කරගෙන ආවේ. දැන් මේකේ විතණ්ඩවාදීන් ගන්නේ සෝවාන් මාර්ගයේදී ඉස්සරලා විස්කම්බන වශයෙන් කොටසක් අයින් කරපු ටිකක් ප්‍රහාණය කරපු ටිකක් මේ ප්‍රහාණය කරනවා කියලා. දැන් ඒ වගේ අදහස් ඉතින් කෙනෙකුට එන්න පුළුවන්. මොකද හේතුව ධානවලනුත් කෙලෙස් වලට යම් බලපෑමක් කරනවනේ. හැබැයි බලපෑමක් කරාට යටපත් වුණාට කලෙකට ආය පාරක් ආනන්තරේ පාප කර්මාදී කාමාපරාදී කරන මට්ටමට අර කෙලෙස් ඇවිස්සලා වෙන්න පුළුවන්. ඇවිස්සලා එන්න පුළුවන්. අන්න ඒකයි එතන තියෙන කාරණේ. ධානාදී ලැබුවට විස්කම්බන ප්‍රහාණය කියන මට්ටමින් කෙලෙස් වලට බලපෑමක් කරාට ඒක තමයි ඒකේ ස්වභාවය. ඒ නිසා ඒකේ සම්බන්ධයක් නැහැ සෝවාන් ආදී මාර්ගඥාන වලින් කෙලෙස් ප්‍රහාණය කිරීමත් එක්කලා සාමාන්‍ය කෙනෙක් හිතන මට්ටමේ සම්බන්ධයක් නැහැ. ඒකට අර උපනිශ්‍රය වශයෙන් සම්බන්ධයක් තියෙනවා කියලා වුණනම් කෙනෙකුට ගන්නට පුළුවන්. මොකද හේතුව ධාන වඩනකොට කෙනේ ධාන වැඩිීමේ පරමාර්ථ කීපයක් තියෙනවානේ. ඒකෙන් එකක් තමයි විදර්ශනාවට පාදක වීම. අන්න එහෙම කරලා ගන්නකොට නම් ඒ ධාන වඩලා ඒ ධාන සමාධියෙන් නැගිටලා
ඊට පස්සේ ඒ සමාධියෙන් විදර්ශනා කරලා පංච පාදානස්කන්ධයේ අනිත්‍ය ආදී වශයෙන් එහෙම මාර්ගඵල ලැබීමට උපනිශ්‍රේ වශයෙන් ධානය උපකාර වුණාට ධාන වලින් යටපත් වෙන විස්කම්බන ප්‍රහාණය කියන කෙලෙස් යටපත් කිරීම මාර්ගසිත වලින් කෙලෙස් ප්‍රහාණයත් එක්කලා මාර්ගසිත වලින් කෙලෙස් ප්‍රහාණය කරන්න ඉතින් සම්පූර්ණයෙන්ම ආයෙ කොකෙන්වත් ඉස්සරලා අඩු කරලා නැහැ ඒක. එහෙම කවුරක්වත් යට කරලා නැහැ. එහෙමනම් ඉතින් ධානලාභියෙක් පස්සේ අර විදිහට අනන්තර පාප කර්ම මට්ටම ආදියට කාම අපරාධ ආදී මට්ටමට එන්නේ නැහැ නේ එහෙමනම්. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් එන්නේ නැහැ නේ ඒ තත්වයන්ට. ඒ නිසා මෙන්න මේක තමයි පටලැවිල්ල තියෙන්නේ. මොකද ඒගොල්ලෝ මුල ඉඳලාම ගත්තේ ඒ සිතේ කෙලෙස් නැත්තම් මොකද ප්‍රහාණය කරනවා කියන්නේ. එක්කෝ ඒ සිතේ කෙලෙස් තියෙනවා කියලා ගන්නට ඕනේ සෝවාන් මාර්ග සිතේ. එම නැත්තම් ඒ සිතෙන් කෙලෙස් ප්‍රහාණය කරනවා කියලා ගන්නට එපා කියලා කියනවා. මොකද නැති දෙයක් කොහොමද ප්‍රහාණය කරන්නේ කියලා. එහෙම නැත්තම් එක්කෝ සෝවාන් හිත කියන එක නැහැ. ඔන්න ඔය වගේ තර්ක කීපයක් තමයි ඒ අය ගෙනාවේ. දැන් මෙතනදී අපට මේ විස්තර කරගෙන යන ක්‍රමය අනුව අපි යම් හඳුන්වා දීමක් මම හිතන්නේ කළ යුතු වෙනවා. ඔය සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන தത്വයට එනකොට ඒ මාර්ගයෙන් අකුසල් සිත් 12 නැත්නම් කෙලෙස් 10 ක්‍රමයට කොහොමද ප්‍රහාණය වෙන්නේ කියන කාරණය පිළිබඳව දැනගත යුතුයි. යම් පණිවිඩයක් ගත යුතුයි. යම් පැහැදිලි කර ගැනීමක් කළ යුතුයි. එතකොට ලේසි එක. මොකද දැන් සෝවාන් මාර්ගයේදී ප්‍රහාණය වෙනවා අකුසල් සිත් වශයෙන් ගත්තට පස්සේ සෝමනස්සාගත ditthිගත සම්පයුත් අසංස්කාරික සිතයි ඒහා සමානව සසංකාරික සිතයි උපේක්ඛාසාගත ditthිගත සම්පයුත් අසංකාරික සිතයි ඒ වගේම සසංකාරික හිතයි කියන සිත් හතර සහ ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියත් එක්ක තියෙන සිත් හතර සහ අනිත් පැත්තෙන් විචිකිච්ඡා සම්පයුත් සිත සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. ඊළඟට ද්වේෂ සිත් දෙක තියෙනවා. ද්වේෂ සිත් දෙකේ අපායගාමී වීමේ ශක්තිය නැති වෙලා යනවා. ඒ කියන්නේ කවදාකවත් අපායට යන්නේ නැහැ නේ සෝවාන් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ අපායට යෑමට හේතුව නැති කරපු නිසා. අපායට යෑමට හේතුව නැති කරා කියලා කියන්නේ අපාගාමී වීමේ මට්ටමේ අකුසලයක් කෙරෙන්නේ නැහැ. ආන්න එහෙමයි. ඊළඟට අර ලෝභ මූල තියෙන දිට්ඨි විප්පයුත්ත කියලා සිත් හතරක්. ඒවා මිත්‍යා දෘෂ්ටි සම්පයුත සිත් තරම් ප්‍රබල නැහැ. ඒ වගේත් අපායගාමී ශක්තිය. දැන් අපි කියමුකෝ හොඳ බෞද්ධයෙක් කියලා. හොඳ බෞද්ධයෙක් අපි කියමුකෝ දිට්ඨි සම්පයුත්ත මිත්‍යා දෘෂ්ටිය නිර්මාණවාදය භෞතිකවාදය නියතිවාදය පිළිගන්නේ නැහනේ. ඉතින් එයාට එහෙනම් මිත්‍යා දෘෂ්ටිය පහළ වෙනවා අඩුයි. එහෙම කියලා එයා අතින් අනිත් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ කියලා. එයාටින් කාම අපරාධ පව සිද්ධ වෙන්න පුළුවන්. හොරකම් වුණත් සිද්ධ වෙන්නට පුළුවන්. මිත්‍යා දෘෂ්ටිය නැහැ. ඒ නිසා එයාට බෞද්ධ වුණාට හරියන්නේ අපාය යන්න ඉඩ තියෙනවා. මිත්‍යා දෘෂ්ටි සිත් වලින් පමණක්ම නෙමෙයි විපාක දෙන්නේ අපායේ. ඒ නිසා ඒ විදිහට ගත්තාට පස්සේ අපි නමුත් සෝවාන් වුණාට පස්සේ ඒ ditthi සම්පයුත්ත සිත් අතර සම්පූර්ණයෙන් ක්ෂය වෙන අතරට විචිකිච්ඡා සම්පයුත්ත සිත් සම්පූර්ණයෙන් ක්ෂය වෙන අතරට ඉතුරු වෙච්ච තියෙනවානේ සිත් හතක්. ඒ කියන්නේ ditthi විප්පයුත්ත සිත් හතරයි ලෝභ මූලික ද්වේෂසාගත සිත් දෙකයි. ඒ සිත් හයේ අපායගාමී ශක්තිය නැති වෙනවා. උද්ධච්ච සම්පයුත්ත සිතක් කියලා එකක් තියෙනවා අකුසල සිතක්. ඒක දුර්වල හිතක්. ඒක අපායගාමී වීමට ප්‍රමාණවත් නැහැ. එහෙම ගත්තට පස්සේ සෝවාන් වෙනකොට අකුසල සිත් පහක් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. අකුසල සිත් 6ක අපායගාමී ශක්තිය නැති වෙලා යනවා. ඔන්න සෝවාන් මාර්ගයෙන් සිත් වශයෙන් ගත්තට ප්‍රහාණය වෙන හැටි ඒ සිත් වල වැඩ කරන ඒ චෛතසිකත් එක්කලා ප්‍රහාණය වෙනවා. ඊළඟට සකෘදාගාමි වෙනකොට එක සිතක්වත් ඉතුරු වෙච්ච සිත් 7න් ප්‍රහාණය වෙන්නේ තනු කරත්තා තුනී කරනවා. අන්න එහෙමයි තුනී වෙනවා. ඊළඟට අනාගාමි වෙනකොට අර ලෝභ මූල සිතට කාමරාග ශක්තිය කම්සෝ විඳින්නට ඕන කියලා අසකරණාසාදී පිනවීමට තුඩු දෙන ඒ සිත් කාමරාගය සම්පූර්ණ නැති වෙනකොට කාමරාගය කලවම් වෙච්ච සංප්‍රයුක්ත වෙච්ච ඒ ditthi විප්පයුත් සිත් අතර ක්ෂය වෙනවා. හැබැයි ditthi විප්පයුත් සිත් අතර ක්ෂය වුණා කියවට ඒ හිත් අතරේ රූප රාග අරූප රාග තියෙන සිත් ටික තියෙනවා. ඔය සිත්වල ප්‍රභේදය හරි ගොඩයිනේ. දැන් අපි ගාතොත් සිත් 89කට බෙදෙන ක්‍රමයට කියන්නේ සංක්ෂිප්ත විදිහට පිඬු කිරීම කියලා. සිත් 121 ක්‍රමයට කියන්නේ මධ්‍යම ප්‍රමාණයෙන් සිත් බෙදලා වෙන් කර කිරීම කියලා කියනවා. ඊළඟට එනම් දැන් එහෙම වෙනසක් දැක්වුවා නම් සංක්ෂිප්ත පිඬු කිරීම
මධ්‍යම පිටු කිරීම අපිට හිතා ගන්න පුළුවන් එහෙනම් තව දීර්ඝ ක්‍රමයකුත් පුළුල් ක්‍රමයකුත් තව තියෙන්න ඕනේ කියලා. ආන්නේ ක්‍රමය තමයි උතනින් අදහස් කරන්නේ. මොකද අපිට පහළ වෙන එක ලෝභ හිතක්, එක රාග හිතක් දැන් පහළ වෙන හිතට වඩා තව වෙලාවක තවත් වෙනත් විදිහකට පහළ වෙනවා. එහෙම ගත්තට පස්සේ ඒවා වෙනස් කර දෙනවා. දැන් අප ගත්තොත් දැන් අපට පහළ වෙන රාග හිතයි තව තිරිසන් සතෙකුට පහළ වෙන රාග හිතයි සම්පූර්ණයෙන් වෙනස් වෙන්නට පුළුවන්. යම් සීමාවක් තුල ඇලීම තියෙනවා. නමුත් වෙනස් වෙනවා. ඒ වගේ වෙනස්. අපට රාග හිතක් පහළ මාන්නාධිකව. ඒක වෙනස්. අපට රාග හිතක් පහළනවා කාමාපචාරය කරන. ඒක වෙනස්. අපට මේ රාග හිතක් පහළනවා අනුන්ගේ ගෙයක් දැක්කට පස්සේ මේ වගේම එකක් හදා ගන්නට ඕනේ කියලා. ඒතර ඒවා වෙනස්නේ එතකොට. ඒවා වෙනස්. එතකොට ඒ නිසා ඒ විදිහට අනාගාමී වෙනකොට අර කියන ලෝභ සිත්වලත් කාමරාග ශක්තිය තියෙන මට්ටමේ ලෝභ හිත් අතර ක්ෂය වෙනවා. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදීමට ආශාව තියෙන ඒ සිත් හතර පහළ වෙනවා. රූප රාග අරූප රාග තියෙන ditthi vippayutta සිත් හතර පහළ වෙනවා. ඊළඟට අනාගාමී වෙනකොට ද්වේෂ සිත් දෙකයි ඒක වැඩ කරන චෛතසිකයි සම්පූර්ණ නැති වෙලා යනවා. එතකොට තව ඉතුරු වෙන්නේ එතකොට අරහත් මාර්ගඥාණයෙන් ප්‍රහාණය කරන්න ඉතුරු වෙන සිත් වශයෙන් ගත්තට පස්සේ ඒ කියන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන ධර්මතා වැඩ කරන ditthi vippayutta දුර්වල සිත් හතර සහ අර උද්දච්ච සම්පයුත සිතක් කියලා එකක් තියෙනවා. අනේ සිත් පහ. ඒ පහ සහ ඒක වැඩ කරන චෛතසික ගුණව අරහත් මාර්ගඥාණයෙන් ප්‍රහාණය වෙනවා. ඔන්න ඔහමයි හරියටම ගත්තොත්. ඊළඟට චෛතසික වශයෙන් ප්‍රහාණය වෙන විදිහ ගත්තොත් එහෙම සෝවාන් මාර්ගඥානයේදී දිට්ඨියයි විචිකිච්ඡාවයි සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. එනකොට සකෘදාගාමී මාර්ගඥානයේදී ඉතුරු වෙච්ච කෙලෙස් 8 තියෙනවා. ඒවා දුර්වල වෙනවා. කියන්නේ රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, තීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප, විචිකිච්ඡා. කෙලෙස් 10 එහෙමනේ. එතකොට කෙලෙස් 10න් දෙකක් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා සෝවාන් මාර්ගඥානයේදී දිට්ඨි විචිකිච්ඡා දෙක. ඊළඟට අනිත් චෛතසිකවලත් අපායගාමී ශක්තිය නැති වෙනවා. ඊළඟට සකෘදාගාමී වෙනකොට ඒ ඉතුරු වෙච්ච කෙලෙස් 8 දියාරු වෙනවා. තනු කරත්තා. අනාගාමී වෙනකොට ඒ කෙලෙස් 8 තුල තිබිච්ච ද්වේෂය නැති වෙනවා. රාගය, ද්වේෂය, මෝහය, මානය, දිට්ඨිය තියෙන. ද්වේෂය සම්පූර්ණයෙන් නැති වෙනවා. ඊළඟට ඉතුරු වෙනවා එතකොට රූප රාග අරූප දෙක වැඩ කරන ලෝභය වැඩ කරනවා. රූප රාග මේ ලෝභය, ද්වේෂය සම්පූර්ණයෙන්ම නැහැ. මෝහය ඉතුරු වෙනවා අවිජ්ජාව නිසා. මාන්නය ඉතුරු වෙනවා. දිට්ඨිය නැහැ. තීනය කුසීතකම ඉතුරු වෙනවා. ඊළඟට විචිකිච්ඡාව නැහැ. අහිරිකේ අනොත්තප්ප. ඒ ටික ඉතුරු වෙනවා. ඒ කෙලෙස් 7 ඉතුරු වෙනවා. ඒක සම්පූර්ණයෙන් බොහොම දියාරු වෙලා බොහොම සියුම් විදියට. ඔන්නෝම තමයි කෙලෙස් වශයෙන් ගත්තට පස්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගවලදී ඒ කෙලෙස් ප්‍රහාණය. සිත් වශයෙන් ගත්තට පස්සේ අර මුලින් කියපු ක්‍රමය. ඉතින් ඕක මම හිතන්නේ ඕක කියන්නේ නැතුව මේකට ප්‍රවේශයක් ගත්තට එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඒකයි මම මේක අමතර හඳුන්වා දීමක් විදිහට විස්තර කරේ. මොකද න්‍යායාත්මක කරුණු ටික පිළිබඳව පූර්ණ පැහැදිලි නිර්වෝල් අවබෝධයක් නැතුව මේ ණය ක්‍රමවලට යනවා කියන එක එච්චර සාර්ථක නැහැ. මොකද ඒ ණය ක්‍රමවලට යනකොට ඒවා එකින් එක සම්බන්ධ කර යනකොට අර මූලික අවයව ටික අහුලාගෙන නැත්නම් ණය ක්‍රමයට ඒක ගලප ගන්නට බෑ. අවයව ටික හොඳටම තේරුම් ගන්නට ඕනේ. ඉතින් හැබැයි ඉතින් දැන් මේ කතාවස්තු ප්‍රකරණයට එනවා කියනකොට අර ධම්මසංගණ විභංග ධාතු කතා කියන ටික කරගත්තා නම් හරියට මම ඔය කියන විස්තරේ යට අතිරේකයක්. ව්‍යතිරේකයක් අවශ්‍ය කරන්නේත් නැහැ. නමුත් ඉතින් හැමෝම එහෙම පිළිවෙලට කරලා නැති නිසා ඔය අපි යම් ආකාරයක පුනරාවර්ජනයක් සිද්ධ කළා ඒ පිළිබඳව. එතකොට මේක කියන්නේ දැන් අපි මේක පටන් ගන්නකොටම කියවනේ මේ පරවාදීන් හිතාගෙන ඉන්නේ මේ විස්කම්බන ප්‍රහාණයෙන් යම් ප්‍රමාණයකට කෙලෙස් යටපත් වෙලා යම් කොටසක් ප්‍රහාණය වෙලා මේ සෝවාන් ආදී මාර්ගඥානවල ඉතුරු කොටස තමයි ප්‍රහාණය වෙන්නේ කියලා මතයක් තිබුණා. ඒක තමයි මේ කියන්නේ විමුත්තං චිත්තං විමුච්ඡමානං. මිදිච්ච සිතද දැන් මිදෙනු ලබන්නේ සෝවාන් ආදී මාර්ග අවස්ථාවලදී කියලා අහනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ හිත තිබුණේ කොටසක් ඔය කියපු කෙලෙස් සිත් වශයෙන් ගත්තත් අකුසල් වශයෙන් ගත්තත් මම ඔය විස්තර කරේ කොටසක් ප්‍රහාණය වෙනවා. කොටසක් ප්‍රහාණය වෙන්නේ නැහැ. මොකද කොටසක් ප්‍රහාණය වෙනවා නම් අර කිව්වා වගේ ධානලාභියා පස්සේ අනන්තර පාප කර්ම දක්වා යයියේ කොටසක්වත් ප්‍රහාණය වෙන්නේ නැහැ. ආපහු අරමුණු ලැබුණාට පස්සේ ඕන තරම් අකුසල් සිද්ධ වෙන්නට පුළුවන්කම
තියෙනවා. හැබැයි සෝවාන් මාර්ගඥාණයෙන් ප්‍රහාණය වුණාට පස්සේ නම් ආයේ ඒ අදාළ අකුසල් ටික ඒ මට්ටමට කෙරෙන්නේ නැහැ. ඒකයි මේ දැන් ඒගොල්ලන්ගෙන් අහලම වරද තේරුම් කරන්නට තමයි මේ අහන්නේ සකවාදීන් විමුත්තං චිත්තං විමුත්තමානං. ඒ අරගොල්ලෝ හිතාගෙන ඉන්නේ කොටසක් ප්‍රහාණය වෙලා තියෙනවා කියලානේ. ඒකයි අහන්නේ. ඒ විදියට කෙලෙසුන්ගේ මිදිච්ච සිතද සෝවාන් ආදී මාර්ගවලදී මිදෙමින් පවතින්නේ කියලා අහනවා. එතකොට ඔව් කියනවා. ඇයි එහෙම ගන්නෙ? ඇයි මේගොල්ලන්ගේ තිබුණානේ කෙලෙස් තියෙන්නට ඕනේ ඒ චිත්තක්ෂණේ ප්‍රහාණය වෙන්නට. ආන්න ඒක තමයි ඒගොල්ලෝ එහෙම කියන්නේ. ඊළඟට ඕන්න සකවාදීන් අහනවා ඒකදේශං විමුත්තං ඒකදේශං අවිමුත්තං කියලා කියනවා. එතකොට මේ කියන අකුසල් සිත් වශයෙන් ගත්තට පස්සේ කෙලෙස් වශයෙන් ගත්තට පස්සේ කල්ැතුව ඒ වගේ සක්කාය දිට්ඨියෙන් භාගයක්. ඊළඟට විචිකිච්ඡාවෙන් භාගයක්. නැත්තම් දිට්ඨි සම්පයුත් සිත් අතරින් භාගේ. විචිකිච්ඡා හිතෙන් භාගයක්. එහෙමද ප්‍රහාණය වෙලා තියෙන්නේ කියලා අහනවා. ආන්න එතකොට නහේවං වත්තබ්බේ. එසේ නොකිය යුතුයි කියලා. ඉතින් හරි සංකීර්ණයි මේක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මනාවට එම කරුණ අපිට පැහැදිලි කර දුන්නා. අපි දැන් සූදානම් වෙනවා ඊළඟ පියවරට ගමනට. මෙහි ස්වාමීන් වහන්සේ දැනගන්නට අවශ්‍යයි මේ අධර්ම මතධාරීන් තවත් ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ සෝවාන් මාර්ගය කෙලෙස් දුරවන්නේ සෝවාන් මාර්ගයේදී කෙලෙස් දුරවන්නේ අවස්ථා දෙකකදී කියලා. අවස්ථා දෙකකට අනුව කියලා. ඒ පිළිබඳව ස්වාමීන් වහන්සේ විස්තර කළ දුන්නොත් අපිට. ඒක තමයි අපි කියාගෙන ආවේ. අවස්ථා දෙකකදී. ඒක තමයි මේ කිව්වේ අවස්ථා දෙකකදී කියලා කිව්වේ කල්ැතුව භාගයක් අර කෙලෙස් වලින් 50ක් දුර වෙලා තියෙනවා. තව භාගයක් සෝවාන් මාර්ගයේදී කියන එක තමයි මේ ආපු මිත්‍යා මතය. ඉතින් එතකොට දැන් ඒක දැන් දෙවෙනි අවස්ථාවේදී හැවුවා අහනකොට එසේ නෙවෙයි කියලා උත්තර දෙන්නට උනා එතකොට. මොකද පළවෙනියට හැව්වේ සිතේ මිදුනා වූ සිතද දැන් මිදෙනුන් ලබන්නේ සෝවාන් වෙනකොට අහනවා. ඔව් කියලා කියනවා. ඉතින් එහෙනම් ඉතින් දැන් භාගයක් මිදිලා භාගයක් ඉතුරුයි කියන එකනේ. එතකොට එහෙනම් ඉතින් දැන් භාගයක් කෙලෙස් වලින් භාගයක් ක්ෂය වෙලා භාගයක් තියෙනවද කියලා අහනවා. ඉතින් ඒකට නෑ කියන්නේ. පළවෙනි ප්‍රශ්නේම තමයි අහන්නේ එතකොට. ඒතර ඒ නිසා එතකොට ඒකදේශං විමුත්තං ඒකදේශං අවිමුත්තං. ඔන්න දෙවනුවත් අහනවා එතකොට එක් කොටසක් ක්ෂය වෙලා එක් කොටසක් ක්ෂය වෙලා නැද්ද කියලා අහනවා සෝවාන් වෙනකොට. සෝවාන් වෙනකොට කොටසක් ක්ෂය වෙලා තියෙනවා. දැන් සෝවාන් වෙන්න ඉස්සෙල්ලා සෝවාන් වෙනකොට ඊටු කොටස ක්ෂය වෙන්න තව තියෙනවද කියලා අහනවා. එතකොට ඔව් කියනවා. දැන් ඔය ඒකේ අහන්නේ ඇත්තට මුලින් එක සමානයි. නමුත් අර තවත් කෙනෙක් පැටලෙන තැනක්. පළවෙනි එක අහන්නේ තව කෙනෙක්. මේ එක්කෙනෙකුට නෙවෙයිනේ මේ මතවාද ඕනතරම් කාලයක්. මේ ජන සමාජය එනවා නම් ඒ සියලු මතවාද දුරලීමට මේ ටික හොඳටම ප්‍රමාණවත්. මම හැමදාමත් කියන්නේ ඒකයි. අපට වෙන මොකක්වත් නීති රීති අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් මේ මතවාදයට අනුකූලව යම් කිසි කෙනෙකුට මතවාදයේ දුර්ලභ බැරි නම් එයාට කරන්න දෙයක්වත් නෑ 아무තුයි. ඉතින් අපට දුකක් ඇති වෙනවා. මොකද මෙන්න මේ ධර්මයේ මේ අධර්මයේ ධර්මයේ මුවාවෙන් අධර්මයේ කියනවා විනය මුවාවෙන් අවිනය කියනවා කියලා එන්නේ හැංගීම් බර වෙලා බෑ. නැත්තම් ඇත්තට ඉතින් මේ අපිත් ඔය වැඩ කරන එකේ අපටත් යම් අවස්ථාවලදී ඇත්තට අපි තව අනාගාමී වෙලා නැහැනේ, බුදු වෙලා නැහැනේ තව. ඒ නිසා අපටත් තරහ එනවා. ඒ වගේ විකාර කියනකොට මේ දවසයි 2යි 3යි පැවිදි වෙලා මේගොල්ලෝ කියනවා මේ ඔයතන මොකද මෙච්චර කල් නිවන අවබෝධ කරගන්න බැරි වුනේ? ඔයතන ධර්මයේ තේරලා අවුරුදු 17යි 18යි පොඩි උම්මහාන වෙලා. මහා ලොක්කෝ අය කතා කරනවා. එතකොට මේ ඔයත් බණ අහලා තියෙන්නේ පෘතුග්ජනයකින්. ඒ කියන්නේ ඔයතන්ට දැන් මේ කියන විදිහට තේරලා නැහැ. මොකද හේතුව? ඔයත් පෘතුග්ජන අයගෙන් තමයි බණ අහලා තියෙන්නේ. පෘතුග්ජනයට පුළුවන් තව කෙනෙකුට නිවන් දකින්න බණ කියන්න. දැන් මං කියපේක තේරුණාද? අත උස්සන්න බණ තේරිච්ච අය. මේ මාතෙරුන් වහන්සේලා වගේ ඒක පුදුම වැඩේ කියන්නේ. ඒ නිසා මේ hina මට නම් ඒවට hina යනවා. මට hina යනවා. මොකද හේතුව මේ මොනවද කියන්නේ කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේක තමයි ක්‍රමය එතකොට. මේකෙන් අපි මේ සන්නද්ධ වෙන්න මම ඒකනේ කියන්නේ නැත්තම් මට කවුරක්වත් සානසලත් එක්කලා තරහක් නැහැ. මොකටද මං තරහ වෙන්නේ? මම කියන්නේ මේ ක්‍රමේ මේකයි යා යුතු කියලා. මේ ක්‍රමය තමයි යන්න ඕනේ කියන එක තමයි කියන්නේ. මේ ක්‍රමයෙන් තොරව ගිහලා වෙනත් ක්‍රමයක් නැහැ. සුවාසෝ දහසක් ධර්මස්කන්ධයේ තියෙන නිසා යම් කිසි කෙනෙක් ඉතින් ඒ කියලාත් පිළිගන්නේ නැත්නම් දැන් ගිහියෝ ධර්මයේ අධර්මයේ කියනවා කියනකො ඒකට කරන්න දෙයක් නැහැ. දැන් සුණක් අත සිවුරු ඇරලා ගිහිල්ලා කියනවා මේ මම ඔය ගෞතමයන් වහන්සේ ළඟම හිටියා. ඔය කියන සර්වඥතා ඥානයක් උන්වහන්සේට ඇත්තේ නැහැ. හැබැයි උන්වහන්සේ කියන ධර්මයේ හරියට පිළිපැද්දොත් මේ එයා දුකෙන් මිදෙනවා කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන සුණක්කත් ඔය මට බයිනවා කියලා මගේ ಗುಣ කියන්නේ කියලා කියනවා. මොකද
උන්වහන්සේට සර්වඥතා ඥානයක් නැහැ කියලා කියනවා. හැබැයි උන්වහන්සේ කියන දේට අනුකූලව පිළිපැද්දොත් දුකෙන් මිදෙනවා කියලා. ඉතින් ඒතර බුද්ධ වචනේනේ. බුදුරජාණන් වහන්සේ මගේ අගුණ කියනවා කියලා ඔය මිනිස්සයා මේ මගේ ගුණමනේ ඔය කියන්නේ කියලා කියනවා. ඉතින් ඒ නිසා ඒවට අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද එහෙම කියනකොට ඇත්තට ඉතින් අපටත් ඉතින් යම් ආකාරයක අවේගයක් එන වෙලාවල් තියෙනවා මේ ටික ඔක්කොම ගිහිලා මේ වැලිකරට දාන්න ඕන කියලා. ඒ වුණාට ඒක සාසනික ක්‍රමේ නෙවෙයිනේ. එක පැත්තකින් අකුසලයක්. අනික ශාසනයේ ධර්ම විනය සීමාව ඉක්මවා යාමක්. ඒ නිසා අපි කැමති නැත්තේ. ඉතින් ඒකයි නැත්තම් එහෙම නැතුව අපි කැමති ධර්මයේ විනය හරි විදිහටම අපට ඉතින් සංවේගයක් ඇති වෙනවා. ඇයි මේ මෙහෙම කරන්නේ කියලා. මොකද එතකොට මේ කාලයක් යනකොට මොකද වෙන්නේ කියලා. ඉතින් කාලයක් යනකොට මොකද වෙන්නේ කියන එකට සංවේගයක් අපට ඇති වෙනවා නම් අපි කල යුත්තේ නිවැරදි ධර්ම විනය පුළුවන් තරම් දන්න වැඩි පිරිසක් බිහි කරන එක. ඒක තමයි අපි ඉතින් මේ අපට පුළුවන් ප්‍රමාණයට අපි අවුරුදු 20කට ආසන්න කාලයක් දැන් අපි මේක කරනවා. දැන් අපි කියලා දුන්නු ඇත්තෝ තැන් වල ගිහිල්ලා ඔය විශාල පිරිස වලට අනුශාසනා කරගෙන ඉන්නේ. ඕන තරම් ඉන්නවනේ දැන් ඔය රාද ඒ ඇත්තා ඊළඟට දැන් කොරළගම සංසත් අපේ ගෝලෙක් අපෙන් හැම විශේෂයෙන් ඉගෙනගෙන නැහැ. ඉතින් ඒ වගේ තව ප්‍රසිද්ධ ඇත්තන් ගැන මම කිව්වේ. තව ඇත්තෝ ඉන්නවා තැන් වල ගිහිල්ලා වැඩ කරගෙන Tamanට පුළුවන් ප්‍රමාණය අපි අපට පුළුවන් මට්ටමකට අපි යමක් කරලා තියෙනවා. ඉතින් අපි කියන්නේ වැඩක් නැති නිසා. ඉතින් අපි කරන ඒක තමයි මම කියන්නේ. ඒ වගේ අපි දැන් පුළුවන් ස්වාමීන් වහන්සේලා ඒ තැන්වලට යම් පිරිසක් ගොඩනගලා ගියොත් උන්වහන්සේලා වටා යම් පිරිසක් ගොඩනගෙනවා නේද? සදැහැති පිරිසක් ගොඩනගෙනවා, ස්වාමීන් වහන්සේලා පිරිසක් ගොඩනගෙනවා. එතකොට අර තැන්වලට යන්න ඉඩ නැහැ. අපි විකල්පයක් දීලා තියෙනවා. ඒක තමයි කෙරෙන්නට. සරලව ධර්මයේ ඉගෙන ගන්න කැමති අයට අපි සරලව කියලා දෙනවා. ගැඹුරින් පුළුවන් අයට අපි ගැඹුරින් කියලා දෙනවා. නේද? එතකොට ඒගොල්ලන්ට විකල්පයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ අර වගේ අල්ලන්න බෑ. මොකද ඔය මාර්ගඵල ලබා දෙනවා කියන තැන්වල සමහර ඇත්තෝ මේ මට ඊයේ සයනාස කෙනෙක් කිව්වා මේ ගොඩ අය යනවලු. මාස 6-7 වාගේ ඉඳලා මාර්ගඵල ලැබුවා කියලා හිතාගෙන ගිහලා යනකොට බැනලලු යන්නේ. ඒ වගේ තියෙන නිසා අපි දැනගන්න ඕනේ අන්න ඒ වගේ දේවල් බලලා අපි සමාජයට මේ ඇත්ත පහදලා දීලා ඒ වගේ ක්‍රමවේද මිසක එක බොහොම මේ බයිපාස් ඔපරේෂන් එකකට වඩා බරපතල තත්වයක් ධර්මයෙන් අධර්මයේ වෙන් කරලා දෙන එක නේද? අධර්මයෙන් ධර්මයේ වෙන් කරලා දෙන එක, අවිනයෙන් විනය වෙන් කරලා දෙන එක. මොකද ධර්මයේ වාගේ අධර්මයේ තියෙනවා. ඒකයි බරපතල. විනය වාගේ අවිනය තියෙනවා. ඉතින් ඒක බොහොම පරිස්සමෙන් කළ යුත්තක්. ඒක කලබල වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහරවිට දැන් අපි දේශන පවත්වනකොට සමහර අය කියනවා මම තරහෙන් කියනවා. ඒ මගේ ශෛලිය. බණක් කියනකොටත් මගේ ගතිය තියෙනවනේ. සමහරව කියනවා මම තරහෙන් ඔය කියන්නේ කියලා. තරහෙන් මගේ ශෛලිය ඒක. දැන් මේ සාකච්ඡාවක් කරනකොටත් සමහරට මම නිකන් එහෙම කියනවා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. හැබැයි මම එහෙම නෙවෙයි කියන්නේ. සමහර තරහ කියලා කතා කරන වෙලාවලුත් තියෙනවා. ඒක තරණායක කුසල දමනායක ස්වාමීන් වහන්සේ කාලේ දන්නවා. හැබැයි මට කවදාකවත් ඒවට තහංචි පනවලත් නැහැ උන්වහන්සේ. ඉතින් කෙසේ නමුත් දැන් මේකේ මේ කියන්නේ ඔන්න මේ පටලවා ගන්න සියුම් අවස්ථාවක්. මේ බලන්න. එතකොට අහනවා දැන් එක කොටසකින් නම් මේ මිදෙන කොටසක් අල්ලතුව කෙලස් මිදිලා තිබුණා නම් එතකොට සෝවාන් වෙනකොට ඒකදේශව සෝතාපන්න. භාගයද සෝවාන් වෙලා තියෙන්නේ. භාගයක් සෝදාන් වෙලා නැහැ. භාගයක් සෝවාන් ඵලය, භාගයක් සෝවාන් ඵලය නැහැ. අඩුවක් තියෙනවා. එතකොට සාක්ෂාත් කරන ලද්ද භාගයයි එතකොට. එතකොට මේ කියන්නේ මේ ඵල සමාපත්තියට සමවැදලා ඉන්න අවස්ථාව පිළිබඳව කියන්නේ. එතකොට සෝවාන් වෙච්ච කෙනාගෙන සත්තක්කත්තු පරමෝ කියලා තියෙනවානේ. ඒත් ඒ විදිහට සත්තක්කත්තු පරමෝ කියන්නේ භාගයක්ද. සත්තක්කත්තු පරමෝ කියලා කියන්නේ මේ ජීවිතේ නිවන් අවබෝධ කරගෙන භව 7ක් සුගතියේ ඉපදිලා පෙළියටම එහිදී රහත් වෙලා පිරිනිවන් පාන. 7 වෙනි භවයේදී පිරිනිවන් පාන කෙනා. සත්තක්කත්තු පරමෝ. සත්තක්කත්තු කියලා කියන්නේ සත් වරක්නේ. පරමෝ කියන්නේ කෙලවර කොට ඇති. ඊළඟ කෝලංකෝල කියලා කියන්නේ කුලං. භවයේ නැමැති කුලයෙන් කුලයට යන කෙනා. ඒ කියන්නේ 7 වරක් ඉපදෙන්නෙත් නැහැ. දෙවෙනි භවයේ 7 වෙනි වර දක්වා යන්නෙත් නැහැ. දෙවෙනි භවයේදී රහත් වෙන්නෙත් නැහැ. මැද භව 2ක් 3ක් 4ක් 5ක් 6ක්. ඒගොල්ලන්ට කියනවා ඒක මේ කෝලංකෝල කියලා කියනවා. ඒක බීජී කියලා කියන ඊළඟ ජීවිතේදී රහත් වෙනවා. එතකොට දැන් මේ අහන්නේ ඒ භාගයද කියලා. නා සත්තක්කත්තු පරම භාගයයි. එයි මෙතන කියන සෝ කෙලස් භාගයයි ඉවරන කරන්නේ. අතර මේ කෝලංකෝල පුද්ගලයා භාගයක්ද එතකොට. ඒක බීජී වෙන්නේ භාගයක්ද එතකොට.
බුද්ධේ අවෙච්ඡප්පසාදෙන් සමන්නාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳ අචල ප්‍රසාදයේ සෝවාන් වෙනකොට තියෙනවා ඒකත් භාගයක්ද ධර්මයේ පිළිබඳ අචල ප්‍රසාදයේ ඒකත් භාගෙද සංඝයා පිළිබඳව අචල ප්‍රසාදයේ තියෙනවා කියන සෝවාන් ඒකත් භාගෙද දැන් ඔක්කොම භාගෙද කියලා ඒකට උත්තර නැති වෙනවා ඔක තමයි එකෙන් යන්නේ හරි උණුසුම් විදිහට මේ විතණ්ඩවාදය දුර්මතවාදය දුරු කරනවා වැරදි මත දුරු කරමින් නිවැරදි මත සමාජගත කරමින් සෝවාන් මාර්ගයේදී විවිධ දේ නැතිනම් අධර්මවාදීන් සිදු කළ ඒ අධර්ම කතාවන් නිවැරදිව සමාජයට යන්නේ කෙසේද යන්න පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. එසේනම් අද දවසේ වැඩසටහන સમાප්තිය සම්පූර්ණ කරන්නට අපිට කාලය වෙලා බැබිලා. ඒ නිසාවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මේ උතුම් ධර්ම කාරණාවන් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වය ලබා ගන්නා පිරිසට පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නට. අදත් සුපුරුදු ආකාරයට බෞද්ධ මාධ්‍ය ජාලය හරහා විවාදාපන්න දහම් වැඩමුළුව රටට ලෝකයට බෙදා හැරීම සඳහා අවශ්‍ය කරන ධර්ම දානයේ කොටස්කරුවෝ බලාපොරොත්තු වෙන්නේ අපි බොහෝ අවස්ථාවල සඳහන් කරලා තියෙන ආකාරයට සියම් මහා නිකාය බිහි කිරීමෙහි පුරෝගාමී වුණු අතිපූජනීය උපාලි මහානායක මාහිමියන් වහන්සේ වැලිවිට සරණංකර මහා ස්වාමින් වහන්සේ අමරපුර මහා නිකාය පිහිටුවීමෙහිලා පුරෝගාමී වුණු අතිපූජනීය වැලිතොට ශ්‍රී ඥානවිමල තිස්ස මහානායක මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවීම වශයෙන් පුරෝගාමී වුණු අතිපූජනීය අඹගහවත්තේ ඉන්ද්‍රාසභවර ඥානසාමි මහානායක ස්වාමින් වහන්සේ ඒ වකවානුවලදී සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා ඒ කරන ලද කටයුතු වලට කෘතවේදීත්වයක් පළ කිරීම වශයෙන් ඒ උතුමන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීමට මේක අවස්ථාවක් කරගන්නවා ඒ සත්පුරුෂ පිරිස ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන. ඒ නිසා ඒ විදිහට ඒ ස්වාමින් වහන්සේලා ඇතුළු කොට එදා මෙදා තුර මේ ශාසනය උදෙසා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දිවි කැප කරලා දිවිදී අපවත් වුණු යම්තා විරෝධාර යුගපුරුෂ උත්තමයන් වහන්සේලා පැවිදි උත්තමයන් වහන්සේලාටත් රාජරාජ මහා මාත්‍ය ආදීන්ටත් රට වෙනුවෙන් දැය වෙනුවෙන් සසුන වෙනුවෙන් කටයුතු කළ 30 වසරක යුද්ධයේදී මිය ගිය අපේ රණවිරුවන්ටත් බෞද්ධ මාධ්‍ය ඇතිකොට වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේටත් පින් කැපති හැමදෙනාටමත් මේ පින් අත්පත් වේවා. කොරෝනා වසංගතයෙන් මිය ගිය ඔබේ අපේ මිනිසුන්ට දේශීය විදේශීය මේ පින් අත්පත් වේවා. ඒ හැම දිනාටම නිවන් හිම්කොට මේ පින් පවතිවා. එමෙන්ම කොරෝනා රෝගී තත්වයෙන් පෙළෙන අපේම මිනිසුන්ට කායික මානසික සැනසෙල්ල වේවා, නිරෝගී භාවය වේවා. ඒ පවුල් වල අයට සමීපතමයින්ට කායික මානසික සැනසෙල්ල වේවා. ඒ අයට කිසිසේත්ම මේ භයානක රෝගී තත්වයන් නොම වැළඳේවා. හැම දිනම හැම කාලේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ කටයුත්තට දායකත්වයේ දරන සත්පුරුෂ සියලු දෙනාටමත් ඒ පවුල්වල සියලු දෙනාටමත් මේ පින් නිවන් කෙලවර කොට පවතිවා. ඒ අයගේ මිය පරලෝකීය ඥාතීන්ටද නිවන් හිම් කොට පවතිවා. අද දවසේදී ධර්ම සාකච්ඡාව මෙහෙය වූ කසුන්ට ඉතින් ප්‍රශ්න අහන්න ගොඩක් දේවල් නැහැ. මොකද ලොකු විස්තර කරන්න තියෙන නිසා පොඩි ප්‍රශ්නයකට මට ගොඩක් වෙලා උත්තර දෙන්න වෙනවා. මොකද මේක වෙනස් ධර්ම කොටාශයක්. ඉතින් ඒ සාවධානව ඒ කටයුත්ත මෙහෙය වූ කසුන් පුතණුවන්ටත් තිරේ පිටුපස ඉඳගෙන ඒ කටයුතු මෙහෙයවන තරුණ දරුවන්ටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අතිපූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් සියලු කාර්ය මණ්ඩලයටත් අපහා ඒකාත්මී වුණු ශ්‍රාවක ප්‍රේක්ෂක දේශීය විදේශීය ඔබ සියලු දෙනාටමත් ප්‍රාර්ථනීය බෝධියෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම සියලු සැනසෙල්ල වේවායි අදිෂ්ඨාන කරමින් අද වැඩසටහනට මගෙන් විය යුතු කොටස මෙතනින් සමාප්ත කරනවා.
සාදු සාදු සාදු. අප කෙරේ මහත් අනුකම්පාවෙන් ධර්ම කාරණා පැහැදිලි කර දෙන්නට මේ අවස්ථාවට වැඩම කොට පදාළු මීරිගම බෝතලේ කිනිතුලාගල අරණ සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලගමේ සුධීරානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන මුළු ලෝකයටම සංවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන සිදැහැති පිරිසත් ඔවුන්ගේ අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වන්නට අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. COVID-19 වසංගතයෙන් ඔබ ආරක්ෂා වන්න. ඔබ ආරක්ෂා වුණොත් ඔබේ ජීවිතය ආරක්ෂා වෙනවා. ඒ විදිහ තමයි ඔබට ධර්මයේ පවා ප්‍රගුණ කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඒ නිසා සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ ලබා දෙන උපදෙස් පිළිපදිමින් යහපත්ව ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඔබට හැකියාව ප්‍රාර්ථනා කරමින් සමුගන්නට සූදානම් මීරිගම බෝතලේ කිනිතුලාගල ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ සිට පටිගත කළ උතුම් වූ විවාදාපන්න ධර්ම සාකච්ඡාමය වැඩසටහනේ කැමරාව පිටුපස්සට සහයෝගය ලබා දුන්නා ලසන්ත මැද්දේකට සමගින් විමුක්ති ශ්‍රී කුරුප්පුවාරච්චි සහෘදයන් දෙදෙනාටත් එම දෙදෙනාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් සමුගන්නවා ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.